ආයුබෝවන්. මම මද ජෙනිකා. මම දුටුව රූපවාහිනී කතාවක්. මම පුදුම වුණා ඒ ගැන. ඒ කතාව අප ස්වාමීන් වහන්සේ ගැන කියන කතාවක්. ඒක විශේෂ සක්‍රමේන්තුවක්. අතිශ්‍රේෂ්ඨයි ඒ කතෝලිකයන්ට. එනම් ඇත්තටම දීව සප්‍රසාද වහන්සේ ගැනයි. අපි ඒක දැනගන්න ඕන. අපි උන්වහන්සේව ලබා ගන්න ඕන ආත්ම විශ්වාසයකින්. අපි ඒක තේරුම් ගන්න ඕන. අපේ විශ්වාසයත් තව තවත් වැඩි වෙන්න ඕන. විශ්වාසය කියන එක සත්‍යයක්. ගැඹුරින්ම. දන්නවද? බොබ් සහ පෙනීලෝඩ් කියන දෙන්න ලොකු සේවයක් කළා. ඔවුන් දෙදෙනා සෑම රටකම පාහේ සංචාරය කළා. ඔවුන්ගේ සිදු ප්‍රාතිහාර්යයන් ගැන වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්න. මොනවද මේ ප්‍රාතිහාර්යයන්? හොඳයි. දැන් ඔබටම බලන්න පුළුවන්. මම ස්වර්ගයෙන් පහළ වූ ජීවනදායක පූපේ වෙමි. මේ අනුභව කරන කිසිවෙකු සිටිනම් ඔහු සදා කල්හිම ජීවත් වන්නේය. මා දෙන පූපය ලෝකේ ජීවනයේ සඳහා දෙන මාගේ මාංශයයි. කාලාන්තරයක් මුළුල්ලේ ශුද්ධ වූ සභාව ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ට වදාළ නියෝගය එලෙසින්ම ඉටු කළා. මේ ඔවුන්ට අනුභව කිරීමට සලස්වන්න. ඒ ලෝක ඉතිහාසයේ පුරා ස්වාමින් වහන්සේ සමරමින් උන්වහන්සේ වෙත පුදන අති උත්කර්ෂවත් පූජ්‍ය උපහාරයක්. ජේසුස් වහන්සේගේ මරණයේ හා උත්ථානයේ මහිමය ප්‍රාතිහාර්ය මගින් සැමට තහවුරු කරන්නයි අපි දෙවියන් වහන්සේට ඇයද සිටිමු. දිව්‍ය පූපේ තුල ජේසුස් සමිදානන් වැඩ සිටීමේ සිද්ධාන්තය ඇත්තෙන්ම පුදුම වීමට කරුණක් නොවේ. ඒ අපේ විශ්වාසයයි. එහෙත් මේ සිදුවන ප්‍රාතිහාර්යයන් වලට කිසියම් හේතුවක් තිබිය යුතුයි. ඔබත් අප සමග එතුමන් වෙතට යන්නේ. දේවසප්සාද වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්යයන් සිදු වූ ස්ථාන කීපයක් බැහැදකින්මට අපි දැන් පිටත් වෙමු. ලංචානෝ, බොල්සේනා, ඔර්වේතෝ, කාශියා සහ සියේනා ඉන් කිහිපයකි. දිව්‍ය සප්‍රසාද භෝජනය ගැන පොතපත ලිව්වේ බොබ් සහ පෙනීලෝඩ් යන දෙදෙනායි. විශ්වාස කරන අයට තේරුම් කර දීම අවශ්‍ය නැත. විශ්වාස නොකරන අයට තේරුම් කිරීම පහසු නැත. මං හිතන්නේ නැහැ ඒ දෙන්න කරන දේවල් අපි හැමෝටම කරන්න පුළුවන් කියලා. අපි දිව්‍ය සත්ප්‍රසාද නිධානයේ ආශිර්වාදය ලබා ගත යුතුයි. මොකද අපි උන්වහන්සේට ආදරේ. අප ළඟ තිබිය යුතුයි. අන්නයව තේරුම් ගැනීමේ හැකියාව. ප්‍රේමය දුප්පතුන් හට දිය යුතුයි. අද අපේ කැඳවීම දෙගුණයක් වෙලා. මම හිතනවා ඒක සත්‍යයක්. දිව්‍ය සත්ප්‍රසාදයේ තුලින් ජේසුගේ ආදරය අපි අත්දකිනවා. සභාව නියෝජනය කරන අන් අයගේ සාක්ෂි දැරීමද මේ අතර තිබෙනවා. එහෙත් ඒවා එකිනෙකට වෙනස්. තෙරේසා මෞතුමිය මෙන් ඒ දෑ ශාන්ත නිහඬ ස්වරූපයක් ගන්නේ නම් නැහැ. මේ ඉතාලියේ ලංචානෝ සිද්ධාස්ථානයේ තුල සිදු ප්‍රාතිහාර්යයක්. ශුද්ධ වූ සභා ඉතිහාසයේ තුල දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පිළිබඳ සිදු පළමුවෙනි ප්‍රාතිහාර්යයයි මේ. මෙය ක්‍රිස්තු වර්ෂ 700 දී ලංචානෝ දෙව් මැදුරක සිදු අරුම පුදුම දෙයක්. දිව්‍ය පූපය තුල ක්‍රිස්තුස් වහන්සේ ගැන විශ්වාසයෙන් පසු නොවු සිරියානු ජාතික පූජකවරයෙකු සිටියා. දිනක් ඔහු තම දේවස්ථානයේ දිව්‍ය පූජා යාගයේ සිදු කරමින් සිටියේදී සදහවත් ජනතාව ඉදිරියේ දිව්‍ය පූපය දිව්‍ය රහස් කර එය ඉහළට ඔසවද්දී දිව්‍ය පූපය ස්වාමීන් වහන්සේගේ මාංශයේ බවට පත්වනු ඔහු දුටුවා. එලෙසම මිදිවිෂද ශ්‍රී රුද්‍රය බවට හැරුණා. දින කිහිපයකින් හැම පැත්තකින්ම ඉතාලි ජනයා
ලංචානෝ දෙව්මැදුරට එන්න පටන් ගත්තා. ඒ හැම දිනාටම අවබෝධ වුණා ස්වාමින් වහන්සේ දිව්‍ය පූපය තුල වැඩ සිටින බව. මෙතන නොඅනුමානව ප්‍රාතිහාරයක් සිදුව ඇති බව ඔවුන් තේරුම් ගත්තා. මෙම ප්‍රාතිහාර්ය ජනක සිදුවීම තුලින් සිදු පෙරළිය කුමක්ද? සැකයෙන් කුතුහලයෙන් පසු පූජකතුමාගේ විශ්වාසය ප්‍රාණවත් වුණා. එමගින් සිදු වූයේ ස්වාමීන් වහන්සේගේ වචනය ඉෂ්ට වීමයි. ඉදිරියට තමන් කළ යුතු දේ ගැන සැලැස්මක් නිර්මාණය වුණා. ඇයි අද මේ විද්‍යාවට සනාථ කිරීමට ඉඩ හරින්නේ? මේ කතෝලික සභාව තුල අවුරුදු 2000ක විශ්වාසය තිබිලා. ඉතින් මෙම මාංශය පරීක්ෂා කළා. විද්‍යාවට සොයා ගැනීමට හැකි වුණා මේ ඇත්තෙන්ම මනුෂ්‍ය මාංශ බව. ඉතින් මෙම මාංශ සහ රුධිරය වර්ග කරනු ලැබුවේ ඒ සහ B යනුවෙනුයි. ඔබ ඔබේම සිරුරේ කිසියම් තැනක් කැපුවොත් එතනින් ගලන රුධිරය විනාඩි 15කින් ඝන බවට පත් වෙනවා. එවලෙම ලේවල ඇති රසායනික ස්වභාවයත් පාවී යනවා. අපි අහලා තියෙනවා අපේ ලේ ගබඩා කර තිබෙනවා රෝහල් වල. අපි දන්නවා ඒ විශේෂ ප්ලාස්ටික් ඇසුරුම් වල තමයි ඒ ගබඩා කර ඇත්තේ. එමෙන්ම ශීතකරණයේ පැයක් ඇතුළතම රුධිරය ගබඩා නොකළොත් දියරයක් වශයෙන් කිසි විටකත් පවතින්නේ නැහැ. පරීක්ෂණ හෙළි කළේ මෙම රුධිරයේ ගුණාත්මක බව නොවෙනස් බවයි. ඒ වගේම මෙම රුධිරයේ ප්‍රෝටීන සහ නොයෙකුත් රසායනික සංඝටක වසර 1300කට ඉහත රුධිරයෙන් මෙන් බව සනාථ වී තිබෙනවා. ඒ වගේම ඔවුන් පරීක්ෂා කළා එම හෘද මාංශයේ කොටස. ඔවුන් පැවසුවා එය සජීවී හදක කොටසක් බව. තවදුරටත් සමහරු ප්‍රකාශ කරනවා සමහර පූජා ප්‍රසාදින්ලා විශ්වාස කරනවද ශ්‍රී පූපය තුල ස්වාමින් වහන්සේ සිටින බව? ඔබ විශ්වාස කරනවද ජේසුස් වහන්සේ වැඩ සිටින බව? ඉතින් ඔබ කවදද අවසන් වරට දිව්‍ය ප්‍රසාද වහන්සේ ලබා ගන්නට පැමිණියේ? ඔබ පූජාවට යනවද? ඔබ විශ්වාස කරනවද? ශ්‍රී පූපය ලබන වෙලාවේ ඔබ හදවත ඇවිලෙනවද? ස්වාමින් වහන්සේ ඔසවනවා දැනෙනවද? උන්වහන්සේ අප වෙනුවෙන් පූජා කළ දේව ප්‍රේමය, ශ්‍රී හෘදය, ශ්‍රීලේ අමිලයි ඔබ උදෙසා. දැන් ඔබ දකින සියනා නගරය අදටත් 18 වෙනි ශතවර්ෂයේ පැවති සියනාව ඒ වගේමයි. කැතරින් බලගතු නමක් වුණා ඒ කාලේ. ඉන්පසු ශාන්ත බර්නදින් එතනට පැමිණියා. ඉතින් පාලු කරයක් බඳු නිහඬ සියනාව උන්වහන්සේ යම් කිසි පණිවිඩයකට මේ සියනාව තෝරාගත් බවයි අප දකින්නේ. වර්ෂ 1730 දී සියනාවේ වැසියන්ට දෙව්මව් ආත්ම ශරීර පිටින් පරලොවට වැඩීමේ මංගල්‍ය පවා කැතරින් සහ බර්නදින් යන සාන්තුවර මංගල්‍ය වලට වඩා වැදගත් උනේ නැහැ. මේ මංගල්‍ය සමයේ සැදැහැවතුන්ගෙන් නගරය පිරී ඉතිරී යනවා. එම බලාපොරොත්තුව ඇතුව දිව්‍ය සප්‍රසාද 351ක් තැන්පත් කළා. ඉන්පසු එම මංජුසාව යාබද පීටි ආසන දේවමැදුරට ගෙන ගියා. ඉතින් මොකද වුනේ? එම පූප සොරා ගන්නු ලැබුව දේවස්ථානය තුලදී. එම පූප දිව්‍ය අභිරහස් කරපු පූපයි. දවස් 3කට පසු දෙව්මැදුර අසල කසල ගොඩක තිබී මෙම පූප සියල්ල සොයාගත හැකි වුණා. ඒවා දුර්වර්ණ වී තිබුණා. තවද එම පූප යාබද පිහිටි ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයට ගෙන ගොස් පවිත්‍ර කරනු ලැබුවා. නමුත් මෙම පූප සදහැවතුන්ගේ දිව මත තැබීමට මැලි වූ පූජා ප්‍රසාදීතුමා ඒ තැන්පත් කර දින කිහිපයක් තිබෙන්නට හැරියා. ඔවුන් එදාසේ කලේ පූප නොදිරා විනාශ නොවී තිබුණත් යේසුස් සමිදානෝ දිව්‍ය සත්ප්‍රසාදයේ තුල නියත වශයෙන් වැඩවසන බව ඔප්පු කිරීමට අවස්ථාවක් උදාවන නිසායි. වසර 257ක් ගෙවී ඇතත් එයට කිසිදු හානියක් සිදු වී නැහැ.
ශුද්ධ වූ සභාව මේ ප්‍රාතිහාර්යයක් බවට ප්‍රකාශ කළා. මේ ප්‍රාතිහාර්යයක් බව ප්‍රකාශ කිරීමට සභාව බොහෝ කලක් ගත්තා. ඉතින් මෙම ප්‍රාතිහාර්ය සනාථ කිරීමෙන් පසු ඒ ගැන පුරසාරම් දෙදීමට වඩා සභා මාතාව උනන්දු වූයේ එමගින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට නියම ගෞරවය සහ වන්දනාව ලබා දීමටයි. ජේසුස් වහන්සේ අප වෙත දක්වන්නේ අසීමිත ප්‍රේමයක්. උන්වහන්සේ අවුරුදු 258ක් තිස්සේ මෙම ප්‍රාතිහාර්ය සිදු කළා. ඒ ඔබ වෙනුවෙන් මේ මොහොත දක්වාම. ඒක හරි පුදුමාකාර දෙයක්. එහෙම නේද? ඔව්, අපි තව දෙයක් ගැන දැනගනිමු. මක් නිසාද ජේසුස් වහන්සේ අප වෙත පැමිණෙන්නේ? හැම දිව්‍ය පූජාවක් තුළම එකම විදියකටයි. නමුත් මෙම ප්‍රාතිහාර්ය තුළින් උන්වහන්සේ අප වෙත හැමදාම ජීවමානව වැඩම කරනවා. ඒ පැමිණීම අපට ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. අප දිව්‍ය භෝජනය ලබා ගැනීම සඳහා සූදානම් වන අවස්ථාවේදී අපේ හදවත භක්තියෙන් හා ප්‍රේමයෙන් ඇවිලී යා යුතුයි. උන්වහන්සේව අපි භක්තියෙන් ලබා ගනිමු. අපි දිව්‍ය සත්ප්‍රසාදී ජනතාවක්ද? අපි උත්තානයේ අද්දුටු මිනිසුන්ද? ඔබ පූජාවට ආවම ඔබට හැඟෙනවද? ස්වාමින් වහන්සේව රැගෙන යාමට පැමිණ ඇති බවක් ඔබට ඔබේ හදවතට දැනෙනවද? සෑම දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යයක් තුළින් අපට විශේෂ උපදෙසක් වෙනවා. ප්‍රධාන පාඩම වන්නේ අපේ දේවස්ථාන තුළ ප්‍රාතිහාර්යමය සිදුවීමක් ඇති බවයි. ඒ යේසුස් වහන්සේ ජීවමාන නිසා. අප වෙත තිබූ ප්‍රධාන ගැටලුව වුණේ නම් දිව්‍ය පූපය එහි තිබූ මුල් හැඩයට ප්‍රමාණයෙන් නැවත ඉදිරිපත් කිරීමේ නොහැකියාවයි. එදා ස්වාමින් වහන්සේ රාත්‍රී භෝජනයේදී අපට දුන් පූපවලට සමාන නැහැ. අලුත් පූපත් එයට එකතු වෙනවා. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ පූප අඩංගු භාජනයේ හෙවත් සිබෝරියම පහසුවෙන් විවෘත කිරීමට නොහැකියාවක් ඇති බවයි. ඔබට බලා ගන්නට පුළුවන් සත්‍ය වශයෙන්ම මේ සිබෝරියම විවෘත කළාට පසුව දිව්‍ය පූප බහළු මංජුසාව විවර කරන හැම අවස්ථාවකදීම රදකුරුතුමන් විසින් මුද්‍රා තබන ලද එම උඩුපියනයි ඔබ මේ දකින්නේ. මෙම කරඬුව නිම කර ඇති අන්දම අපි සෝදිසි කර බලමු. මේ බලන්න ඔබට හොඳට මේ පේනවා ඇති. මේට වාතය ඇතුල් විය නොහැකි අන්දමට තද කර නැහැ. තෙතමනය, උෂ්ණත්වය, ආම්ලිකතාවය, කාන්දු වීමේ අපහසුතාවයක් කොහෙත්ම නැහැ. මේ හැම දෙයක්ම කරඬුව තුල තැම්පත් කොට ඇති පූපවලට බලපාන්නට පුළුවන්. දැන් ඔබේ විශ්වාසය මේ සිදු වී ඇති ප්‍රාතිහාර්ය තුලින් සනාථ වෙනවා. දැනට ශතවර්ෂ 2කමාරක් ගත වී ඇතත් මෙම පූපවලට කිසිදු බාධකයක් හෝ වෙනසක් සිදු වී නැහැ. එසේනම් මෙම දිව්‍යමය පූප ජීවමාන බවට තවත් සාක්ෂි කුමටද? ජන්නිනේ පියතුමා මෙම ප්‍රාතිහාර්ය පිළිබඳව විශ්වසනීය සාක්ෂිකරුවෙක්. දිවසප්සාද වහන්සේ පිළිබඳ ඔහු තුළ ඇත්තේ බලවත් හැඟීමක්. අපි මීළඟට 1263 දී දිවසප්සාද පූපය පිළිබඳව තමන් තුළ ඇති අවිශ්වාසයත් සැකයක් නිසා බලවත් ලැජ්ජාවකට පත් වූ පීටර් පාක් නැමැති පූජා ප්‍රසාදිතුමාගේ කතාවට ඇහුම්කම් දෙමු. දින පීටර් පාක් පියතුමා තමන්ගේම නාම සාන්තුවරයාට කැප කළ රෝමේ ශාන්ත පීතර බැසිලිකාවට යෑමට පිටත් වුණා. ගමන යන අතර එතුමා බොල්සේනා නුවර නතර වුණේ ගමන් වෙහෙස නිසායි. එහිදී ශාන්ත ක්‍රිස්ටිනා දෙව්මැදුරේ දිව්‍ය පූජාව ඔප්පු කිරීමට අවසර ලබා ගත්තා. පීටර් පියතුමා ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තුෙන් යාඥා කරන්න පටන් ගත්තා. දිව්‍ය යාගයට පෙර එසේ කලේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත ඔහු තුළ ඇති විශ්වාසය ශක්තිමත් කරන ලෙසයි. දිව්‍ය සත්ප්‍රසාදයේ තුල සැබවින්ම යේසුස් වහන්සේ වැඩ සිටින බව තමාට පෙන්වන්න යන්න එතුමා කළ අයදීම වුණේ. ඇත්තම එදා පුදුම දෙයක් සිදු වුණා.
පියතුමා පූපයගෙන දිව්‍ය රහස් කොටය ඉහළට ඔසවන් වී පූපය දෙකට පැලී ලේ ගලන්න ගත්තා. මේ අවස්ථාවේ අතිශයින්ම කලබලයටපත් පීටපාක් පියතුමා කෝප්‍රලය හෙවත් පූජනීය රෙදි කඩගෙන එයින් දිව්‍ය පූපය වසා දැමුවා. ඉන් කිසිම පළක් වූයේ නැහැ. පියතුමාගේ ඇඟිලි අතරින් රූරා ගලා වැටුණු රුධිර දහරා අල්තාරයේ බිම ගල්පඩි මතට පතිත වෙලයි නැවතුණි. විශේෂ ආවරණයකින් වසා දමන ලද ලේ තැවුණු ඒ ගල්පඩි අද මේ වනතුරු සුරක්ෂිතව තිබෙන බව කිව යුතුයි. දැන් ඔබ මේ චිත්‍රයේ දකින්නේ පීටපාක් පියතුමාගේ දැස්වල කඳුළු පිරී ඇති සැටි. එතුමා හැඬුවේ ඇයි? ඔහු හැඬුවේ එක්තරා ප්‍රීතියකින්. එක් ආකාරයකට ඒ සතුටු කඳුළුයි ඔහුගේ දැසින් වැටුනේ. ජේසුස් වහන්සේ සමන් දුන්නා ඔහුගේ හඬට. පීටපාක් පියතුමා මෙම සිද්ධිය පිළිබඳ කරුණු හෙළිකිරීම සඳහා වතිකානයේ බලා පිටත්ව ගියා. ඒ වන විට ශුද්ධෝත්තම පියතුමා සිටියේ යටගී ප්‍රතිහාරයේ සිදු බොල් සේනාවට නුදුරින් පිහිටි ඔර්වියේතෝවලයි. පීටර් පියතුමා හමු වී විස්තර දැනාසාගත් ශුද්ධෝත්තම පියතුමා රදගුරුතුමකු පිටත් කරා බොල් සේනාවලට අර රුධිරය තැවරුණු කෝප්‍රලය රැගෙන ඔහු වෙත ගෙන ඒමට. නමුත් ශුද්ධෝත්තම පියතුමා බලා සිටියේ නැහැ රදගුරුතුමා පැමිණෙනතුරු. ඔහු හමු වීම සඳහා පෙරමගට ගියා. අතරමඟදී හමු ශුද්ධෝත්තම පියතුමාට රදගුරුතුමා රැගෙන කෝප්‍රලය පෙන්වුවා. එහිට පැහැදිලිව තිබූ ලේ පැල්ලම් දුටු ශුද්ධෝත්තම පියතුමා අතිශයින් පුදුමයටපත් වුණා. එතුමා සැනකින් පූජනීය රෙදිකඩ ඉදිරියේ දනින් වැටුනේ ඉමහත් භක්තියකින්. ඉන්පසු මුළු ලෝකෙම මෙම පුදුමය ගැන ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ශුද්ධෝත්තම පිය නිවසේ සඳුළු තලයට ගොඩ වැදුණු ශුද්ධෝත්තම පියතුමා පහත සිටි ජනතාවට ලේ තැවුණු කෝප්‍රලය විදහා දැක්වුවා. එවෙලේ පාප්තුමා කියා සිටියේ අප ස්වාමින් වහන්සේ බෙනින්ජන්ස් නැමැති අදෘෂ්ටි මතවාදයට එරෙහිව කදිම සාක්ෂියක් ලබා දී ඇති බවයි. පාප්තුමා මොකද කළේ? ඊළඟ වසර පුරාම නොයෙක් ලිපි ලේඛන වැනි දේ සකස් කිරීම. අවසාන ප්‍රතිඵලය වුණේ කෝපස් ක්‍රිස්ටි හෙවත් දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයයි. මේ අවසානයේ නොවේ. දැන් ඔබ ඔය චිත්‍රයේ දෙස සාවධානව බැලුවොත් ඔබට පෙනෙනවා ඇති හතරවන උර්බානු පාප්තුමා සමග කළු පැහැති ඇඳුමකින් සැරසී සිටින අය. ඔහු තමයි තෝමස් ඇක්වයිනාස් මුනිතුමා. එතුමා සභාවට උදාර සේවයක් ඉටු කළ දේව ධර්මාචාර්යවරයෙක්. ඒ කාලේ හිටපු. ඉතින් පාප්තුමා ඇක්වයිනාස්තුමාට පැවසුවා ගීතිකාවක් නිර්මාණය කරන්න සත්ප්‍රසාද මංගල්‍ය සඳහා. ඇක්වයිනාස්තුමා ඒ වෙනුවෙන් නිර්මාණය කළ කාන්තුම් එල්ගෝ සහ ඔර්සෙල්ලුතාරිස් යන ගීත. ඔර්වියේතෝ හිතා අලංකාර සුවිසල් දේව මන්දිරයක් ඉදි කළා. මෙම ප්‍රාතිහාර්ය වෙනුවෙන් බොල් සේනාවේදී සිදු වුණු. අද එම කෝප්‍රලයේ හැඩරුවට රුධිර පැල්ලම් සහිතව නිමා කළ අනුරුවක් තමයි දැන් ඔබ ඔය දකින්නේ. සැබෑ කෝප්‍රලයේ තැන්පත් කොට ඇති ඊට පිටුපසින් විශේෂ අවස්ථාවලදී මහජනයා සඳහා එය ප්‍රදර්ශනය කරනු ලබනවා. ඉතින් මෙම සුවිශේෂී ප්‍රාතිහාර්ය 13 වන සතවර්ෂයේදී සිදු වූ අතර එම සතවර්ෂයේදීම ස්වාමින් වහන්සේ දර්ශනීය වුණා සාන්ත ෆ්‍රැන්සිස් තුමාට. උන්වහන්සේ පැවසුවා මා වෙනුවෙන් දේවස්ථානයක් ඉදි කරන ලෙසට. ඒ වගේම තවත් බොහෝ දෑ පැවසුවා. ඉතින් එම සතවර්ෂයේදීම තවත් බොහෝ ප්‍රාතිහාර්ය සිදු වුණා. ඒ මන්ද දිව්‍යසප්‍රසාද වහන්සේ ස්ථාපිත කළ නිසා මෙය පැවරුණේ තෝමස් ඇක්වයිනස් තුමාට. අද විශ්වවිද්‍යාලවල සිදුවන්නේ කුමක්ද? ඔවුන් සැක කරන්නේ නැද්ද ජීවමාන ස්වාමින් වහන්සේ ගැන? අපි ඔබෙන් අසනවා ඒ ගැන. කාශියාව ඉතාලියේ තවත් සුන්දර නගරයක්. මේ එමනුවර අලංකාර කළ මනරම් දෙව් මැදුරයි. සිබෝන් නවාඩි පූජා ප්‍රසාදිවරයෙකු හැටියට එදා මුළු පළාතෙම ප්‍රසිද්ධව සිටි කෙනෙක්. ඔහු මෙම දේවස්ථානයට නිතර ආගිය පියතුමෙක්. ඔව්, සිබෝන් නවාඩි පියතුමා ගුණ යහපත් අගුස්තීනු නිකායට අයත් පියතුමෙක්. ඔහු සේවය කළේ සේනාවේ.
හුඟක් පියතුමාලා මෙම පියතුමා ළඟට පැමිණියේ පාපෝච්චාරණය කර ගැනීමටයි. ඔහු පැමිණුණා මොන්ටාන් වලට. ඔහු දුර්ලභ සිදුවීමක් ගැන පැහැදිලි කළා. මෙම පියතුමා පැවසුවේ දිව්‍ය සප්‍රසාදයේ විශ්වාසය ගැන. එහෙත් මෙම පියතුමා මුලින් පිළිගත්තේ නැහැ. ඔහු තුල ඒ ගැන කිසිම විශ්වාසයක් හැඟීමක් තිබුණේ නැහැ. ඇතැම් විට අප ආදරය කරන අය ගැනද ඒ තරම් කිසිම සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. ඒ වගේම විශ්වාසය ගැන මෙම පියතුමාගේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. ඒ වගේම මෙතුමා ඇල්මර්ණු ස්වභාවිකව හිටිය දිව්‍ය සප්‍රසාදය ගැන. ඒ කාල සීමාව තුල ඔහු තම මීසම් ස්වභාවයෙන්ද ඈත් වෙමිනුයි සිටියේ. ටිකෙන් ටික දිනක් එම මීසම තුල එක්තරා ගොවියෙක් ලෙඩ වී මරණාසන්නව සිටියා. ඉතින් ඔවුන් පියතුමාට කෙනෙකු අත පණිවිඩයක් යවුවා. කතාවේ ඉතුරු ටික බොබ්ගෙන් අහගනිමු. ඔව්, මේ පියතුමා රැගෙන ගියා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ. ඒ රැගෙන යන්නේ සාමාන්‍යයෙන් කුඩා මංජුසාවක කරේලාගෙන. ඊට සුරක්ෂිතව. නමුත් ඔහු මේ රැගෙන ගියේ තම යාඥා පොත ඇතුලේ දමාගෙන. මේ දිව්‍ය රහස් කරපු පූපය රෝගියා සිටි තැනට පැමිණි පියතුමා පොත විවර කළා සත්ප්‍රසාදය ලබා දීමට. ඔහුට වැටහුණා එය අතුරුදහන් වී ඇති බව. එම ස්ථානයේ ඔහු දුටුවා එම පිටු දෙක ලේ වලින් පෙඟී තිබූ බව. ඔහු පුදුම වුණා. පියතුමාට කාරණේ අවබෝධ වුණේ එවිටයි. ඔහු පිටු දෙක ප්‍රවේශමට අරගත්තා. අද එම එක් පිටුවක් අගුස්තීනු තාපසාරාමයේ තිබෙනවා. අනිත් පිටුව තමයි ඔබ මේ දකින්නේ. අද එය මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මෙම කරඬුව තුළට ඇතුළත් කොට තිබෙන දෙවෙනි පිටුවෙහි අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී මුහුණේ ඡායාවක් ඔබට යාන්තමට දකින්න පුළුවන්. බලන්න, උන්වහන්සේගේ ඇස්, මුඛය, නාසය, යටි රැවුල පැහැදිලිව පේනවා. ඇත්තෙන්ම මෙය එක් ප්‍රාතිහාර්යයක් තුලින් මතු වූ තවත් ප්‍රාතිහාර්යයක්. ඇයි මෙවන් පුදුමයක්? ඇයි රුධිරය ගැලීමක් මේ වගේ? ඇයි ස්වාමින් වහන්සේ කුරුසියේ රුධිරය වැගිරුවේ ඔබ මම අපි හැම දෙනා වෙනුවෙන්? එම ශ්‍රීලේ වලින් හැමදාම අපි පවිත්‍ර වෙනවා. අප පව්කාරයෝ නිසා. උන්වහන්සේ මාර්ගරීටා තුමියට මෙවැනි දෙයක් පැවසුවා ඇලකොක්කි. මාගේ සතුරන් මාගේ හිස මත කටුවටුන්නක් තැබුවා. නමුත් මාගේ මිතුරන් එය හදවතට තැබුවා. තිබෝන් පියතුමා තම සංඝයට පිටුපෑවා. ඉන්පසු තම පූජකවරයට පිටුපෑවා. අනතුරුව ඔහු දිව්‍ය සත්ප්‍රසාදයටද පිටුපෑවා. ඒත් අවසානයේට සිදු වූයේ කුමක්ද? ඔහු පිළිගත්තා දිව්‍ය සත්ප්‍රසාදය තුල ස්වාමීන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව. දැන් ඊළඟට අපි මෙම සිද්ධාස්ථානයේ බාර දෘෂ්ටිනෝ පියතුමාගේ සාක්ෂි දැරීමට සමන් දෙමු. මම ළමා කාලේ සිට යාඥා කරනවා. අවල දෙවමෙදුරේ පැය ගණන් ගත කරනවා දිව්‍ය සප්‍රසාද වහන්සේ ළඟ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අපිට කතා කරනවා. ඇත්තටම මම ඒ විශ්වාස කරනවා. මේ දේ ගැන. ඇත්තටම මම විශ්වාස කරන උන්වහන්සේ ජීවමාන බව. එක් අතකට අපට අවශ්‍යයි මේ වගේ ප්‍රාතිහාර්යයන්. විශ්වාස නැති අයට. අද උදේ කෙනෙක් මාව හමුවන්. ඔහු උදේ පූජාවට ගිහින් නැහැ. ඉතින් මං ඔහුට කිව්වා යන්න පහළට බලන්නේ ප්‍රාතිහාර්ය දෙස කියා. ඉතින් මොකද උනේ? ඔහු පැමිණියා අඬාගෙන. ඉතින් අපට අවශ්‍යයි මෙවැනි ප්‍රාතිහාර්යයන්. හැමෝම දන්න දෙයක් මේක. මේ සත්‍යයක්. යම් කිසි කෙනෙකු මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහු තුල සදාතන ජීවනය ඇත්තේය. අන්තිම දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි. මාගේ මාංශය සැබෑ වූ ආහාරයයි. මාගේ රුධිරය සැබෑ වූ පානයයි. මා තුල සිටමින් මාගේ මාංශය අනුභව කරන්නා වූද, මාගේ රුධිරය පානය කරන්නා වූද කොයියම් කෙනෙකු තුලවද මම සිටින්නේ. මෙම සක්‍රමේන්තුවේ සත්‍යභාවය හා විශ්වාසය ගැන ස්වාමින් වහන්සේ සලකුණක් දී තිබෙනවා.
ඒ දිව්‍යාභිරහස් කරන ලද මාංශගත වූ උන්වහන්සේගේම ශ්‍රී හෘදයයි. සභාවේ හදවත වනුයේද මේ දිව්‍ය සප්‍රසාද වහන්සේම තමයි. ඒක ඇත්තක්. දිව්‍ය සප්‍රසාද වහන්සේ නොමැතිව ශුද්ධ සභාවට පැවැත්මක් නැහැ. අපේ අගරදුගුරුතුමාද ඉතිහාසය ගැන කතා කළා. ඒ අතර දෙවෙනි ජෝම් පාවුල් සුද්ධෝත්තම පියානන්ද පැවසුවේ මේ කාරණාව ගැනමයි. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ වැඩ සිටින්නේ මේ ජීවමාන සමිදානෝමයි. මෙය සත්‍යයක්. දිව්‍ය පූජා යාගේ හැම අවස්ථාවක්ම අපට අලුත් අත්දැකීමක්. ඒ වගේම එය සිදුවන හැම මොහොතක්ම මනුෂ්‍යයාගේ ගති ස්වභාවය සහ ධාරිතාවේ අභිභවා යන අලුත් අත්දැකීමක් බවට පත්වෙනවා. පූජක දිවිය තුළ මවසර ගණනාවක් සේවය කර ඇතත් එය මට මහත් අභිරහසක් වී තිබෙනවා. මා විශ්වාස කරනවා දිව්‍ය සප්‍රසාදය තුළ ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම වැඩ සිටින බව. ජනප්‍රවාදයේ එන අපූර්ව කතාවක් මේක. තෝමස් අක්වයිනස්තුමාට දිනක් මේ වදන් ඇසුනා. දිව්‍ය සප්‍රසාද යාගය ඔප්පු කිරීමෙන් පසුව මාගේ සක්‍රමෙන්තුව පිළිබඳව ඔබ ලියූ දේ අගෙයි. ඔබට ඕන මොනවද? පිළිතුර වුණේ ඔබ වහන්සේ මිස අන් කිසිවකට ආසා නොකරන බවයි. නවවන බොනිෆස්, සිව්වන සික්ටස්, පස්වන පියුස්, 13 වන ඉනෂන්ස්, 12 වන ක්ලේමන්ට්, 7 වන පියුස් වන ශුද්ධෝත්තම පියවරු සාමූහිකව හා එකමුතුව දිව්‍ය සප්‍රසාද වහන්සේ වන්දනා කිරීම සඳහා අවස්ථාව උදා කර දී තිබුණා. මේ ඔබ දකින්නේ ඒ ප්‍රාතිහාර්ය සාක්ෂි. අද බොහෝ දෙනෙක් අහනවා අපෙන් ඇයි මෙවැනි පොතක් ලිව්වේ කියලා. ඊට පිළිතුරු කීපයක්ම තියෙනවා. මම හිතුවේ මම ගැන. මම කලකට ඉහත කතෝලික සභාව අතහැරියා. ඒ වගේම ජේසුතුමාවත්. ඒ වගේම අපේ පුතත් අපට අහිමි වුණා. දෙවියන් වහන්සේ මා අත්හැරියයි කියා මම හදවතින් විමසුවා. ඒත් ස්වාමින් වහන්සේ මා එනතුරු බලා සිටින බව මම දැනගත්තේ පසුවයි. උන්වහන්සේ මාව සුවපත් කළා. මට ආශිර්වාද ලැබුණා. ඉන්පසු මම ලොව පුරා පැතිරුවා දිව්‍ය සප්‍රසාදේ මහිමය. ජේසුස් වහන්සේ අප සමගයි. උන්වහන්සේ අප සුව කරනවා. මා සුව කළා වගේ. මන් දන්නවා ඒක. ඉතින් දිව්‍ය සප්‍රසාද පූපේ සැබෑ වටිනාකම ඔබ හා බෙදා ගැනීමටයි මගේ එකම අරමුණ.